සම්මා සම්බුදු සරණයි සකල විධ ලෝකවාසී ඔබ සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනී නාලිකාවේ අදත් මේ සූදානම දායකත්ව ධර්ම දේශනය පින්වත් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සුපින්වත්නි අද දවසේදී ධර්මානුශාසනාව පවත්වන්නට අපගේ පුණ්‍යවන්ත ධර්මාසන මස්තකයට වැඩමවා වදාළ මිහිරිගම බෝතලේ කිනුතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමු කොට සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාධු සාධු සාධු. අද දවසේදී මේ ධර්මානුශාසනාව සඳහා තම සදැහැති දායකත්වය ලබා දී තිබෙන්නේ රඹාව වැවපාර මෛත්‍රීගම පඩිකාර මඩුව පදිංචි සන්ධ්‍යා කුමාරි හේරත් මෙනවිය සහ මව ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ වෙනුවෙන් නැවත වරක් සාදුනාදයක් පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ. සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථයං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමී උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මානන්දෝ භගවන්තං ඒතදෝච ආයස්මා භන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝති දුක්ඛිතෝ බාලගිලානෝ සාදු භන්තේ භගවායේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති සචේ කෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා දස සංඥා භාසෙය්‍යාසී ඨානං කෝපනේතං විජ්ජතියං ගිරිමානන්දස්ස සෝ ආබාධෝ පටිපස්සම්භෙය්‍ය කතමා දස අනිච්ච සංඥා අනත්ථ සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනභිරත සංඥා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ආනාපාන සතිති. පින්වතුනි, අද ධර්ම දේශනාව බර කරන්න බලාපොරොත්තු වෙන ජීවිතේ වැදගත් අවස්ථාවක් සම්බන්ධ කරලා ඒ අවස්ථාවේදී මනස පුහුණු කරන ආකාරය පිළිබඳව ඒ පුහුණු කිරීම උපරිමයෙන් සිද්ධ කරන ලද උතුමෙකුගේ එබඳු අවස්ථාවකදී ලැබුණු උවදෙස අනුව ඒ මනස පාවිච්චි කළ ආකාරය දැක්වෙන ධර්ම කරුණු ටිකක් මතු කිරීම මඟින් දැන් ධර්ම ශ්‍රවණය කරනකොට මගේ නම් පෞද්ගලික මතේ ඇස් වහගෙන බණ අහනවා නම් හරි වටිනවා කියලා. ඇයි දන්නවද? දැන් ඇස් අරගෙන බණ අහනකොට දැන් අපි රූපවාහිනී ඊයේ පෙරේද බලාගෙන හිටියා ඔය. ඒ බලනවා කට්ටිය උඩ බලනවා හරි කවුද එන්නේ බලනවා මේ පටිගත කරන කට්ටිය දිහා බලනවා එක එක වැඩ. සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. ධර්මයේ හොඳට ඔරොත්තු දෙන්නේ මනස තැම්පත් වෙච්ච කෙනාට. අනිත් කෙනාට ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද අපට අර අනිත් ආගම් වල වාගේ ඒ ආගමික මධ්‍යස්ථානයට ගියේ නැත්තම් අපායට යනවා කියලා එහෙම අපට නැහැනේ. අපට අදාළ වෙන්නේ මධ්‍යස්ථානයට යන්නේක හොඳයි. එතකොට පහසුයි හිත පිරිසිදු කරගන්න, කුසල් හිත පහල කරන්න පහසුයි. මධ්‍යස්ථානයට නොගියත් අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මනස මෙහෙවන්නේ නැහැ කියලා අවස්ථාවක් එහෙම නැහැ. එහෙමනම් නිින්ද ගිය අවස්ථාව. අනික් සෑම අවස්ථාවක් අපිට බැරි පුළුවන්කම එක වෙනම දෙයක්. බැරි පුළුවන්කම එක එක කුසලතා එක එක්කෙනාගේ මට්ටම් තියෙනවා. නමුත් බැරිකම පුළුවන් කර කර වැඩියට ඉස්සරහට එන්නට ඕනේ. ඒ නිසා දැන් අපි සාමාන්‍ය දැන් බණ අහනකොට කියනකො දැන් අපිට දැන් එකපාරට හිතුණා කමන්නේ මම එකපාරක් ඇස්සැරලා බලලා ආයෝ. ඕන් ඔයාට ඉඩ දෙන්න එපා. ඇයි දන්නවද? එහෙම වුණාට පස්සේ අර අපි හිතට පුංචි බුරුලක් දුන්නු ගමන් කොහෙ ගිහිලා නතර වෙනවද දන්නේ නැහැ. දැන් බණ ටික අහනකොට කියනකො හිත කොහාටර පිටකට ගියා කියලා කමන්නේ එකපාරයින් හිත පිට ගියේ කියලා එහෙම බුරුල දුන්නොත් එහෙම මේක මුළු කාදිය හිත දුවනවා මිසක් මේ අරමුණේ පිහිටන්නේ.
ඔව් අපි දාන්නවා ඕගොල්ලන්ට වඩා. මොකද අපි අවධානයෙන් ඉන්නේ. පුංචි බුරුලක් දුන්නු ගමන් දැන් අපි කියමුකෝ අපි වාහනයක යන වෙලාවක මොකක් හරි භාවනාවක් කර යනවා කියලා. දැන් එතකොට දැන් වෙහෙසක් ආවොත් එහෙම අපි ටිකක් වෙලා හිතනවා ටිකක් මානසික නිදහස දීලා ටික වේලාවක් ගිහිලා ටිකක් දුර ගිහිලා ආය පාරක් නවගුණ වෙලා හරි අරගෙන බණ ටික මේ භාවනාවක් කර යනවා. නැත්තම් බණ පොත හරි කියවනවා කියලා එහෙම හිතුවොත් ඕක හැමදාම පුරුද්දට ගන්නවා. උදේ පාන්දර භාවනාවක් කරන්නට ඕනේ කියලා අවදි වෙන નિયમિત වෙලාවත් අපි 4ට අවදි වෙන්නේ කියලා. ඕක පටන් ගත්තොත් එක දවසක් දැන් අපි කියමුකෝ දැන් බලනකොට 4යි 5යි කියලා කමන්නේ තව ටිකක් විනාඩි 5ක් විතර ඉඳලා අවදි වෙනවා. ඔහම හිතුවොත් ඕකම පුරුද්දට ගන්නවා. එදා 5 දෙවෙනි 10 10 20 30 ඕම කියලා පටන් ගන්නවා. ඔහම තමයි මානසික ස්වභාවය. දෙන්න එපා බුරුලක් නම්. බුරුලක් දුන්නොත් නම් ඔහොම තමයි. ඒ නිසා හොඳ ධර්මඥානයක් ඇතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන අදහස යන කෙනාට ඔය වීරිය අවශ්‍යම කරනවා. ඒක නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල වීරිය තියෙන්නේ වැඩිම තැනක නව තැනක. ඒ නිසා ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා ඕම් පරිස්සමෙන් වීරිය යෙදීගෙන ඉස්සරහට යා යුතුයි. අද මේ දවසේදී මේ සත්පුරුෂ පින්වතුන්ලා මේ ධර්ම දාන කුසලයේ අපි කියනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මේක සියලු දන් පරයා නැගී සිටින මහා පින්කම කියලා ඒකාන්තයෙන්ම මේ බොහෝ කාලයක් දුක් විඳලා නොවිඳිනා දුක් විඳලා අවබෝධ කරගත්තු මේ මහා උතුම් ධර්මය එක බිඳුවක් අහන්න සලස්වද්දී අපට දැන් අර පුරුදු වෙලා පුරුදු වෙන එක ඇහෙනවා. මේ ධර්මයේ එක බිඳුවක් අහලා කෙනෙක් සුගතියට යන්නවත් හිතක් පහල කරගත්තා නම් කුසල් කරන්න නෙමෙයි. දානයක් දෙන්න, සීලයක් සමාදන් වෙලා රකින්න, භාවනාවක් කරන්න ඒකත් මහත්ඵලයි මහත් ආනිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ සල්ලේක පරයාය දේශනාවේ වදාලා. ඉතින් ඒ නිසා මේ විදිහට මේවා මේ එසේ මෙසේ පින්කම් නෙවෙයි. මේවා බාල වෙනවා අර විදිහට එහෙම බල නිකන් අනවදානයෙන් කරන්න ගියොත් එහෙම. ඒ නිසා හොඳට අවධානයෙන් මේ කරුණු ටික මෙනෙහි කරමින් ඉස්සරහට යමු. මේ බණ ඇසීමේ, බණ දෙසීමේ, ධර්ම දානමය කිරීමේ කුසලයේ ආනිසංසයේ පින්වත් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කෙලවර කොට පවතින ප්‍රඥා පාරමිතාව පිරීම පිණිසම හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරගෙන පටන් ගන්නට ඕනේ. දැන් දේශනාවට බහින්න. ඒවම් මේ සුටන් යනාදී වශයෙන් කියවුනේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාවේදී අර මහරහතුන් වහන්සේලා 509 අභියසදී ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ මේ ධර්ම කොටාසේ අවස්ථාව සම්බන්ධය සනාත කරපු අවස්ථාව. දැන් මට ඒ දේශනාවෙත් කියනව නේද? ඒකං සමය මේ ආයස්මා ආනන්දෝ යේන භගවතේන උපසංකමේ. එහෙනම් තමන් වහන්සේම කියනවා. ඇයි අපිත් කියන්නේ සාමාන්‍යයෙන්? අපිත් කියන්නේ ඒ කාලේදී මේ මම මෙහෙම ගියා කියලා ඉවරට කියන්නේ. ඒ වගේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩලා කීවා ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ බොහොම අසාධ්‍ය වෙලා ඉන්නේ. දැඩිසේ ගිලන් වෙලා ඉන්නේ. ස්වාමී බුදුරජාණන් වහන්සේ ටිකක් වඩිනවා නම් අනුකම්පාවෙන් හොඳයි කියලා. බලන්න මේ දෙබස් බොහොම සජීවීනේ. ඒ දෙබස් බොහොම සජීවී. ඉතින් ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ආනන්ද මේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ කොහටක අදින්නේ නැහනේ. ඒ මගේ ශ්‍රාවකෙක් මහා උසස් කෙනෙක් එහෙම නැහැ. වැඩේ සිද්ධ වෙනවා නම් ඒක උපරිමයෙන් සිද්ධ වෙන විදිහට බුදුරජාණන් වහන්සේ බොහොම සරලව ඒකට පියවර ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආනන්ද එතෙන්ද වැඩලා මේ ගිරිමානන්දට මෙන්න මේ දස සංඥාවක් මනස හැසිරවිය යුතු මනස පිරිසිදු වෙන මෙන්න මේ කාරණා 10 විස්තර සහිතව කියලා දුන්නොත් ගිරිමානන්දගේ රෝගේ සුව වෙනවා කියලා කෙලින්ම කියව එතකොට. එතකොට දැන් ලේඩ සුව වෙනවද? ඒ වගේ සුව වෙනවනේ එන්න. දැන් එතකොට දැන් මෙතනදී මේ කියන්නේ මේ දැන් අද නම් දැන් ගොඩක් වෙලාට දැන් මේ ස්වාමීන් වහන්සේ ගොඩාක් අසනීප වුණානේ. දැන් අසනීප වෙච්ච වෙලාවේ තමයි වැඩියෙන්ම බණ පාවිච්චි කරන්න ඕනේ. ඇයි දන්නවද? දැන් ගොඩාක් වෙලාවට අපි මැරෙන්නේ අසනීපයක් වෙලානේ.
99%ක්ම මැරෙන්නේ අසනීපයක් පාදක කරගෙන තමයි. මොකක් හරි එකක් මතුවෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අසනීප වෙච්ච වෙලාවේදී දැන් අද කාලේ තියෙන දැන් අසනීප වෙච්ච තැන්වලදී බණක් කියන්න එහෙම ගියොත් එම් පිරිකරක් එහෙම පූජා කළා බය වෙනවා කට්ටිය. ලෙඩා බය වෙනවා මේ මම මැරෙන්නවත් ලං වෙලා දන්නේ මේ ස්වාමීන් හාමුදුරුවරුත් ගෙනලා මේ කරන්න කියලා. ඒ බය වෙන්න නෙමෙයි එතන. එතකොට ඒ වගේ අවස්ථාවකදී ඒක මොකක්ද දන්නද? අර ධර්මයේ පුරුදු වෙලා නැහැ. පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? පාංශකෝලයට ගෙන්නවා, දානෙට ගෙන්නවා, පිරිතට ගෙන්නවා, සිරිත් පරිදි. අරක හුරු වෙලා නැහැ. හුරු වුණා නම් දැන් ඒ අවස්ථාවේනේ ධර්මයේ උපරිමයෙන් එන්න ඕනේ. එයි මේ චුතියක් සිද්ධ වෙලා පටිසන්ධියක් ගන්නවා කියන තීරණාත්මක අවස්ථාව කඩයිම චතුරාර්ය සත්‍ය අවබෝධය අරහත් මාර්ගඥාණයෙන් වෙලා නැත්නම් ඔය කඩයිම කාටත් අදාළයිනේ. එතකොට මෙතන ඉඳලා අතෙන්ද චුතිපටිසන්ධි ඔය තීරණාත්මක අවස්ථාව. එතකොට එතනදී කොච්චර අවධානයක් යොමු යුතු අවස්ථාවක්ද? ඒ අවස්ථාව මොකද බුද්ධ ආගමේ චුතිපටිසන්ධිය කියලා කියන්නේ ඔය දෙයියෝ ගන්නවවත් දෙයියෝ දෙනවවත් මොකක්වත් නෙවෙයි. කර්මානුරූපව කරගත්තු කුසල කර්ම වලට අනුරූපව ප්‍රතිසන්ධිය සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේ මනස පාවිච්චි කරපු ආකාරය තමයි සුගතියටද දුගතියටද ප්‍රතිසන්ධි විඥානයේ ප්‍රතිසන්ධි වශයෙන් එළඹෙන්නේ කියන එක තීරණය කරන්න. නිසා ඒ අවස්ථාව පිළිබඳ බෙහෙවින් සැලකිලිමත් විය යුතුයි. හැබැයි හදිස්සියේ බෑ ඒක සැලකිලිමත් වෙන්න. ඒක කලක් තිස්සේ ධර්මයක් පුරුදු කරගෙන අර ආචීන කර්ම විදිහට යා යුතුයි. එතකොට හරි. නිසා දැන් එතකොට මේ දැන් මෙතනදී මේ පිරිත් කියන්න යන්නේ කවුරක් මරන්න නෙමෙයි ලෙඩ වෙලා ඉන්නකොට. පිරිත් කියන්නේ බණ කියන්නේ එයාට ආශිර්වාදයක් පිණිස. එතකොට දැන් එහෙම ගියාට පස්සේ හැරෙන් බයක් ඇති කියනවා ගොඩක් කට්ටියට ඇති වෙනවා. හුඟක් කට්ටියට ඇති වෙනවා. දැන් මෙතනදී මේ ස්වාමීන් වහන්සේට ඉදිරිය අර ඔතන තියෙන්නේ මෙහෙම දැන් ස්වාමීන් වහන්සේලාට පිරිත් කියන්න වැඩියට පස්සේ දැන් අසාධ්‍ය ලෙඩෙක් නම් දැන් මම නම් ඉතින් අර ක්‍රමයේ කරන්නේ නැහැ. කියන්නේ පිරිත් කියනවා මම ඉතින් රෝහලෙනුත් ගෙනිහිල්ලා ආපහු මේ වැඩ කරන්න බෑ මේක මෙයාට යන්න තියෙන තව කෙටි කලයි කියලා ප්‍රතිකාරات නවත්තලා ගෙදර ඇවිල්ලා කන බොන දේවල් කැමති දේවල් දෙන්න කියලා කිව්වනම් ඒ වගේ තැනකට මේ කන බොන දෙයක් උගුරෙන් පාත් වෙන්නේත් නැති තත්ත්වෙ ඉන්නවා නම් දැන් පිරිත් කියන්න ගිහිල්ලා නම් දැන් ওই වෙලාවේදී අපි පිරිත් කියන්න කියලා මෙයාට අවුරුදු 80ක් 120 අවුරුද්දකට ආයුෂේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව වැඩේවා කියකේ මම නම් එහෙම කියන්නේ මං කියන්නේ මේ පිරිත් බලයෙන් මෙයා කායට සැනසීමක් වේවා හිතට සැනසීමක් වේවා එහෙමයි මම නම් කියන්නේ. ඇයි දන්නවද? දැන් බැරි වෙලාවත් පිරිතුත් කියලා අපි ආවට පස්සේ සේනාසනයට එනකොට අර මිනිස්සයා මැරුණොත් එහෙම හෝමුදුරුව 100 ගානකට මේ ආයුෂය දෙන්න කියකේ ඔ මැරුණා. එතන දෝෂාරෝපණයක් වෙනවා සමහරවල්ලාවට. එහෙම ආයුෂය දෙන්න පුළුවන් නම් ඉතින් එහෙම බෑ. ඒ නිසා එතන හැබැයි ඉතින් පිරිත් කියන්නේ එපා කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේත් මේ අසනීප වෙච්ච වෙලාවේ එතකොට අසනීපයක් වුණාට පස්සේ පිරිත් කියවට පස්සේ ධර්මයක් දේශනා කරාට පස්සේ යා නිරෝගී වෙන්නේ කොහමද? දැන් මෙතන නම් නිරෝගී වුණා. දැන් බොහෝ අවස්ථා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ මුගලන් ස්වාමීන් වහන්සේ දැඩිසේ ගිලන් වුණා. බුදුරජාණන් වහන්සේ වැඩලා පිරිත් කීවා සනීප වුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අසනීප වුණා. බොජ්ජංග පිරිත කීවා සනීප වුණා. බුදුරජාණන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවෙත් ඒක චුන්ද ස්වාමීන් බලන්න දැන් ඒතර ඇයි මේ සමන පිරිත් කියනකොට ඇයි මේ රහතුන් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේ පවා ඇයි මේ අසනීප වෙච්ච වෙලාවේ පිරිත් කියවගන්නේ? බුදුරජාණන් වහන්සේ පිරිත් දන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේට මේ වේදනාව යටපත් කරගන්න බැරිද? පුළුවන්. හැබැයි ලේසියෙන් පුළුවන් තව කෙනෙක් පිරිත් බණ කියන පිරිත් කියලා කියන්නේ ධර්මයේනේ. චතුරාර්ය සත්‍ය මුසේ ධර්මයේනේ. එතකොට ඒ ධර්මයේ කියන්නේ පටිභාන්තු තං චුන්ද බොජ්ජංගා. චුන්ද මේ බොජ්ජංග ධර්ම ටික වැටෙනවා නම් ඔයත්තට. ඉතින් කියනවා. ඉතින් ඒක අහගෙන හිටියට පස්සේ එතකොට අර මේ කන කියන්නේ ප්‍රධාන අරමුණු ගන්න ద్వාරයක්නේ, ඉන්ද්‍රියයක්නේ. එතකොට එතෙන්ද අර පිරිත් ටික ඇහෙනකොට වෙහෙසක් නැතුවම එතකොට හිත තැම්පත් වෙනවා. ඒ හිත තැම්පත් වෙනකොට ඒ පවිත්‍ර සිත තැම්පත් වෙලා තියෙන හෘදේ වස්තුවේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඒ ලේ ධාතුව පිරිසිදු වුණාට පස්සේ ඒ ශෛල නැමැති මේ රූප කලාප ලේ ධාතුව මුළු ශරීරයටම වැඩ කරනවා.
එතකොට අර ඉස්සෙල්ලා රෝගී වෙලා හිටපු වෙලාවේදී චිත්තජ රූප කලාප පවා දුර්වල වෙලා තිබුණා. මේ පිරිසිදු ලේ ධාතුව ගමන් කරනකොට ඔක්කොම රූප කලාප පිරිසිදු වෙනවා. නවීන වෙනවා. අලුත් වැඩියා වෙනවා. අලුතෙන් හටගන්න රූප කලාප. ආන්නේ රසායනික ක්‍රියාකාරීත්වය තුලින් තමයි ඒ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරීත්වය තමයි ඔය පිරිත් කීවට පස්සේ සනීප වෙනවා කියන්නේ. ඒක නිකන් මේ අපි ගිහිල්ලා පිරිත් කියනවා එයා උඩ කට අරගෙන ඔහොම සනීපයක් වෙන්නේ. ඒ පිරිත් කියන ස්වාමීන් වහන්සේලාගේ චිත්ත තරංගත් අරයට බලපානවා තමයි. හැබැයි වඩාත් බලපාන්නේ පිරිත් අහන කෙනා ඒට සාවධාන වෙලා කුසල චේතනා පහළ කිරීමට දක්ෂයෙක් වෙන తත්වය මතයි. ඉතින් ඒ නිසා ඒ දක්ෂතාව ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට උපරිමයෙන් තියෙනවා. නිසා ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක අර දහ සංඥා. අනිච්ච සංඥා, අනාත්ම සංඥා ආදී වශයෙන් තව කට්ටිය කියන ඔය වාගේ ගැඹුරු දේශනාවක් ලෙඩ වුණාට පස්සේ දේශනා කරන්න. දැන් බොජ්ජංග නම් කමන්නේ කියන වීරිය වඩපු හැටි, සමාධිය වඩපු හැටි, උපේක්ෂක වෙච්ච හැටි කියලා ඒ වගේ හතක් තියෙනවනේ. ඉතින් මේ ගිරිමානන්ද සූත්‍රයේ මහා ගැඹුරු ධර්ම දේශනාවක්. පුළුවන්. ගැඹුරු දේශනාව ඒ විදිහට මෙනෙහි කිරීමේ ප්‍රවීණත්වය උන්වහන්සේට උපරිමයෙන් තියෙනවා. පුළුවන් අයට ඉන්නවා, ගිහි ගෙදරක් තියෙනවා. අනේ පිණිසිටුමාට අර පංචස්කන්ධය පිළිබඳව ගැඹුරු දේශනාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරාට පස්සේ අසනීප වෙච්ච වෙලාවේදී උන්වහන්සේ ඇසට කඳුළු ආවා එතුමාගේ. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ මෙච්චර මහා සවිසුද්ධ ධර්මයේ මට මේ වගේ ගැඹුරක් ධර්මයක් ඔබ වහන්සේලා දේශනා කරලා නැහැනේ කියලා. අර එතකොට දැක්කනේද? අර ගැඹුරු ධර්මයේ ස්වභාවය තමයි ඒක මෙනෙහි කරන්න හිත පිට යන්නේ නැතුව ඒ අරමුණේම ඉන්න පුළුවන්. දැන් අපි අභිධර්ම ඉගෙන ගන්නකොට රෑ 10ට විතර පටන් ගත්තොත් වෙලාවකට ඒ පොත තියාගෙන ඉඳලා එක කටපාඩම් කරලා අර්ථ මෙනෙහි කරලා වෙලාව බලනවා 2යි 3යි වෙලා සමහර ලාවලදී. ඒන ගැඹුරු ධර්ම කොටස් නිසා ඒවා කල්පනා කර යන වෙලාව යනවා තේරෙන්නේ නැහැ. හිත පිට යන්නේ නැහැ. නිසා දැන් මේ ගැඹුරු ධර්ම දේශනාවේ නිසා දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අනුදැන වදාලා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ අසනීප තත්ත්වය සලකා. අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව එක බුද්ධ ශාසනයේ ප්‍රධාන මාතෘකා තුනෙන් එකක්. අනිත්‍ය දුක්ඛ අනාත්මනි බුද්ධාගමේ ප්‍රස්තුතය තේමාව. ඒතර අනිච්ච සංඥා. ඒතර කොහොමද කියේ? පංචස්කන්ධය පිළිබඳ. රූපං අනිච්චං, වේදනා අනිච්චං, සංඥා අනිච්චං, සංඛාරා අනිච්චං, විඥානං අනිච්චං. ඔය පහ තමයි කිව්වේ එතකොට. ඒ කියන්නේ සත්වයා කියන එක කොටස් කරලා ඒ කොටස් ටිකේ පවතින ධර්මතාව. මේ රූපකය අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න කියලා. ඒතර ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දන්නේ නැත්තේ නෑ. දන්නවා. නමුත් නැවත ආවර්ජනා කරලා දෙනකොට ඒකේ මනස පිහිටුවීමේ හැකියාව පහසු වෙනවා. එනිසා මේ රූපකය අනිත්‍යයි. ඒතර රූපකය අනිත්‍යයි කියලා කියනකොට අපි කොහොමද දැනගන්නේ? වෙනස් වෙන ස්වභාවය. අනිත්‍ය අපට පේන්නේ නැත්තේ ඇයි? ඒ රූපකයේ අනිත්‍ය ස්වභාවය පේන්නේ නැත්තේ. දැන් අපි ගත්තොත් දැන් ඊයේ මගේ අතේ මේ පාටනේ අදක් තියෙන වෙනසක් වෙලා නැහනේ. මේ කියලා බැලුවොත් එහෙම. එහෙම එකක් තියෙන. ඇයි ඒක තමයි ඒකට බුද්ධ ආගම කියන්නේ සන්තතියෙන් වැහිලා. පරම්පරාවෙන් වැහිලා තියෙන්නේ. මොකද එක එක රූප කලාපයක් උපදිනකොට මේ ඒකට සමාන ඒවා පේලියට උපදින්නේ. ඒ නිසා එකකට එකක් සමානයි. ඒ සමාන නිසා ඒ සන්තතියෙන් වැහිලා නිසා පරම්පරාවෙන් වැහිලා නිසා එක රූප කලාපයක් තව රූප කලාපයක් අතර සම්බන්ධීකරණයෙන් එකට පවතින නිසා බැඳී පවතින නිසා ඒ වෙනස පේන්නේ නැහැ. කාලයක් ගියාට පස්සේ පේන්නේ. ඉතින් ඕක ඉතින් අමුතුවෙන් පේන්න දෙයක්වත් නැහැ ඉතින්. අමුතුවෙන් උත්සාහයක් අවශ්‍යත් නැහැ. ඒක පේන මට්ටමට 25 එක්කෙනා 60ට ගියාට පස්සේ පේන වෙනස දකින්න අමුතු බුද්ධිමය වශයෙන් දියුණු කිරීමක් අවශ්‍ය නැහැ. එනිසා ආන්නේ විදියට රූපකය අනිත්‍ය ස්වභාවය. වේදනාව ඉතින් දැන් මේ ඉඳගත් වෙලාවේ තිබුණු වේදනාව දැන් ඉඳගත් වෙලාවේ බොහොම ප්‍රසාදජනක මනසෙන් ඉඳ දැන් ටිකක් මධ්‍යස්ථ වෙන්න. තව වෙලා යනකොට තව වැඩි වෙයි. දැනෙන වේදනාව කයටයි හිතටයි දෙකටම සංඥා. දැන් ඒක වෙනස් වෙනකොට වේදනාව වෙනස් වෙනකොට ඒත් එක්ක එදිච්ච සංඥා කියන ඇඳෙන ගැනීම. දැන් ඕගොල්ලන්ට දැන් මාදිහා බලාගෙන නම් ඉන්නේ. දැන් ඕගොල්ලන්ට එතකොට දැන් එනකොටට වඩා දැන් වෙනසක් පේන්න පුළුවන්. අර කොටස් අනු කොටස් වශයෙන් ගන්නවනේ දිගට.
සංඥාව වෙනස් වෙනවා එතකොට. ඇඳින ගැනීම වෙනස් වෙනවා. සංකාර, ඒ කියන්නේ චේතනා මුල් කොට ඇති ඊතර ධර්මතා 50ක්. සිත. දැන් සිතත් වෙනස් වෙනවා. දැන් ඉඳ ගන්නකොට තිබුණු සිත ඒ කාටත් තේරෙනවනේ. ඒ නිසා ඕන විදිහට මේ අනිත්‍ය ස්වභාවය ඔය සාමාන්‍යයෙන් අපි කියන්නේ සාමාන්‍ය දල වශයෙන්නේ ඒක උපරිමයෙන් දන්නවා අරෝතුමන් වහන්සේලා විපස්සනා භාවනාවෙන්ම. හැබැයි විපස්සනා භාවනාවට එන්න අර දල වශයෙන් දැන ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා ඒක කියලා දෙන්න ආනන්ද ඒක කියලා දෙන්න ගිරිමානන්දට කියලා කිව්වා. මෙනෙහි කරලා දෙන්න කියලා කිව්වා. ආවර්ජනය කිරීමට සලස්වන්න කියලා කිව්වා. එතකොට විපස්සනා භාවනාවක් කෙලින්ම. ඒක අහගෙන ඉඳීමත් විපස්සනා භාවනාවක් දල වශයෙන්. එතකොට ඒක සීකර කරිනකොට හිතේ පහළන කුසල චේතනා එතකොට අර කියපු රසායනික ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා ටික ටික නිරෝගී භාවය ඇති වෙලා යනවා ඉස්සරහට. දැන් සාමාන්‍ය කෙනෙකුට ඕක කියන්නේ කිව්වෙන් ධර්මයේ නොදන්න කෙනෙකුට අසනීප වෙච්ච වෙලාවේ ඔහෙ ඉතින් ඉඳී ඇහෙන්නෙත් නැහැ ඇහුණාට තේරෙන්නෙත් නැහැ ඉතින් බණ කියලා යයි ඉතින්. ඒ නිසා එහෙම වෙන්න එපා. එහෙම වෙන්න එපා මේ බුද්ධෝත්පාද කාලයක. මේක උසස්ම පාඩම බුද්ධ ආගමේ. අනාත්ම සංඥා අනාත්ම කියලා කියන්නේ ඉතින් කවුරුත් දන්නවා ආත්මයක් කියලා. දැන් අනිත් ආගම් වල නම් ඔක්කොම ආත්මයක් ගැනනේ කියන්නේ. ආත්මයක් ගැනනේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ පමණමයි ආත්මයක් නෙමෙයි කියලා කිව්වේ. චුතියෙන් පටිසන්ධියට යන්නේකෙම දිගින් දිගට ආත්මයක් යනවා කියලා කිව්වේ. බුද්ධ ආගම මේ කතාව කෙලින්ම ප්‍රතිෂේධයි. එම නැහැ කියලා කෙලින්ම කීවා. එතකොට දැන් අපි ආත්මයක් දැන් උර අනාත්ත කියලා කියන්නේ මොකද? චක්කුං අනාත්තා රූපං අනාත්තා. එසත් ආත්මයක් නෙමෙයි මගේ කියලා ඊශ්වරත්වය පතුරවලා ආරක්ෂා කිරීමේ කුසලතාවක් ඇසට නැහැ. එනයි ඉතින් අන්ධ වෙන්නේ නැතුව තියාගන්න බැරිය. මැරෙන්නේ නැති වෙන්න තියාගන්න බැරිය. ඇසට ගන්න රූපයත් අනාත්මයි. ආත්මයක් නෙවෙයි පවත්වන්න බෑ. එහෙනම් ඉතින් දකින්න රූප එක විදිහටම ක්‍රියමනාප ආකාරයෙන් පැවතේවා කියලා හිතන්න බැරිය. පවතින්නේ නැහැ. කනත් අනාත්මයි. ගන්න ආරම්මණය සද්දයත් ඒ වගේ. ඒකත් ආත්මයක් නෙමෙයි. ඊළඟට දවක ඇස කන දිව නාසය ශරීරය මනස. ඒ හයම අනාත්මයි ආත්ම නෙමෙයි. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මනසට ගන්න ධර්මාරම්මන. ඒ ටිකත් අනාත්මයි කියනවා. ඒතර නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජුර කියන ඔය මොකද්ද කියන්නේ? ආත්මයක් නැත්නම් කවුද දකින්නේ? ආත්මයක් නැත්නම් කවුද සද්ද අහන්නේ? ආත්මයක් නැත්නම් කවුද ගමන් බිම යන්නේ? කර්ම විපාක විඳින්නේ කවුද? මහා පඬිත වාක්‍යයක් විදියට අහනවා. ඊට පස්සේ කිව්වා එහෙමද? එහෙනම් ඔයා S2 පියාගෙන මම කණෙන් මේ ආත්මයෙන් රූප දකින්නවා කියලා උත්සාහ කරලා බලන්නකො කිව්වා. කන සම්පූර්ණයෙන්ම වසාගෙන ශබ්දාරම්මණය නොවෙනසේ මම S2කින් ශබ්දය අහනවා කියලා උත්සාහවත් වෙන්න කියන බලන්න පුළුවන්ද කියලා? එහෙමනම් බෑ. එහෙනම් ඉතින් පුළුවන් නම් ඉතින් ඉස්සලා කිව්වේ මේ මට මගේ කියලා ගන්නවා පුළුවන් වෙන්න එපාය. මම ඇහෙන් ශබ්ද අහනවා. ඇහෙන් ගඳ සුවඳ ගන්නවා. ඒ ආත්මයක් තියෙනවනේ. ඉතින් මේ සංවාද වාද විවාද බොහොම තාත්විකයි. අරවා ගෙන අර එක ආගමක් ග්‍රන්ථයක තියෙනවා දෙවියන් වහන්සේ නැගෙනහිරෙන් මේක මැව්වා කියන්නේ දෙවියන් වහන්සේ කියලා එක තැනක් කියනවා මේ කොහොමද කියන්නේ? අපි වාද කරමුකෝ කියලා කියනවා දෙවියන් වහන්සේ නැගෙනහිරෙන් ඉර පායනවා. ඔහෙට පුළුවන් නම් බටහිරින් ඉර පායවනවා. එහෙමත් කියනවා. ඉතින් ඒ තර්ක බලන්නකො එතකොට. ඒ තර්ක මේවට සමානද? ඒ නිසා ඒවා පුස් තර්ක. එතකොට දැන් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට අර විදිහට කියනවා. ඒ නිසා මේ ආත්මයක් නෙමෙයි කියන එක කියනවා. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දන්නවා. මේ අපේ ධර්ම දේශනාවක් නේ කරන්නේ. ඒක තව විස්තර සහිතව අපි කියලා දෙනවා. ඉතින් ඒකත් දැන් උනේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අර ආනන්ද ස්වාමීන් වහන්සේ කියනකොට බොහෝම පහසුවෙන් මෙනෙහි කරමින් ඉස්සරහට යනවා. ඊළඟට දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔතන කියවන ආකාරයට දැන් මේ පංචස්කන්ධය අනිත්‍යයි කියලා පංචස්කන්ධේම රූප වේදනා සංඥා සංඛාර ඕනනම් අනාත්මයි කියන්නත් තිබුණා නේද? ඔයකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට ඇයි එතකොට ඉස්සරලා අනිත්‍ය ලක්ෂණය විග්‍රහ කිරීමෙහිලා පංචස්කන්ධ ක්‍රමයත් අනාත්ම ලක්ෂණය මෙනෙහි කිරීමෙහිලා මේ ආයතන ක්‍රමයක් පාවිච්චි කරේ. ආයතන 12 චක්කුං අනාත්තා රූපං අනාත්තා
සෝතං අනත්තා සද්ධානත්තා. ඇයි එහෙම කිව්වේ විදිහට ආවේ? ඇයි දන්නවද ඔකට හේතුව? පංචස්කන්ධය කියනකොට ඒකට නිවන ඇතුළත් වෙන්නේ නැහැ. ආයතන 12 ගන්නකොට අර ධම්මායතනය කියන මනසට ගන්න අරමුණු වලදී නිවනත් ඇතුළත් වෙනවා. ඒතර නිවන පංචස්කන්ධයට ඇතුළත් වෙන්නේ නැහැ. මොකද ස්කන්ධ කියලා කියන කැඩෙනවා බිඳෙනවා කියන අර්ථයෙන්. ඒතර ආන්නේ විග්‍රහයේ සියුම් තැන දැක්වීමට තමයි අර අනාත්ම ලක්ෂණය ගන්නකොට ඒකට ආයතන ක්‍රමය පාවිච්චි කරේ. ඒ කියන්නේ ආයතන වශයෙන් ධර්මායතනයට ඇතුළත් වෙනවා. ධර්මතාවක් නේ නිවන කියන්නේ. ධර්මායතනය කියන ඒ කොටසට ඇතුළත් වෙනවා. ඒකයි එහෙම මෙතනදී ගත්තේ. ඒතකොට නිවන අනිත්‍ය නොවුනාට නිවන අනාත්මයි. නිවන අනාත්මයි. නිවන ආත්මයක් නෙවෙයි. පැහැදිලිවම ධර්මයේ සඳහන් වෙනවා. නිබ්බාණංචය පඤ්ඤාති අනාත්තාති පෞච්චරේ. නිර්වාණයයි සත්පුද්ගලාදී වශයෙන් පැනවීම ආදී කොට ප්‍රඥප්ති කොටසක් තියෙනවා. ඒවා අනාත්මයි. ආත්ම නෙවෙයි. සදාකාලිකව පවතිනවා. දැන් කාශ්‍යප කියන වචනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලෙත් තිබුණා. අපේත් මහා කාශ්‍යප කුමාර කාශ්‍යප කියලා. නම නැති උන්නේ නෑනේ. ඒ පැනවීම තියෙනවා, නම තියෙනවා. ආන්න එක ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ආත්මයක් නෙමෙයි. අසුභ සංඥා ඊළඟට කියාගෙනවා. දැන් මේ දේශනාව දීර්ඝ දේශනාවක්. අපි පිඬු කරලා කියන්නේ. ඊළඟ අසුභ සංඥාවත් කියලා දෙන්න කියලා කීවා. මතක් කරලා දෙන්න කියලා. අසුභ සංඥාව කියලා කිව්වේ. ඒ පින්වතුන්ලා දන්නවනේ. කයේ පවතින ස්වභාවයනේ. ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්තකා තචපරියන්තං නානාපකාරස්ස අසිතුන පච්චවෙක්කති කියලා. අර විස්තරේනේ. ඒතර ඒකේදී ඉස්තරලම ආවේ මොකද්ද? අට්ඨීමස්මින් කායේ කේස. I think කෙස් අසුබයිනේ. අසුබ කියලා කියන්නේ පිළිකුල් කියන එක. අසුබ කියන්නේ පිළිකුල් කියන. ඉතින් කෙස් පිළිකුල් නෙවෙයිද? කෙස් ලොම් නියද සම්මාසාදී මේ 32ම ගන්නට ඕනේ. මේක බුද්ධ ආගමේ විශේෂ භාවනාවක්. විශේෂ භාවනාවක්. එතකොට කියනවා කෙස් වර්ණ වශයෙන් පිළිකුල් කියන. වර්ණ වශයෙන් පිළිකුල්ද? පිළිකුල් නෙන්නම්. මොතර කළු කරලා කැරලි කැරලි තියෙනකොට ඒත් පිළිකුල්. ඒ ඔළුවේ තියෙනකොටනේ. ඒක පිළිකුල් නෙමෙයි නම් කොහෙ තිබුණොත් පිළිකුල් වෙන්න බෑ. ඒතර බත් පිඟානේ තිබුණොත් පා වෙන්නේ පිළිකුල් නැත්තම්. බත් පිඟන් ගෙවල් වල පා වෙනවා කියන්නේ කෙස් ගහක් තිබුණොත්. එතකොට ඒ නිසා පිළිකුල් අනිවාර්යයෙන්ම. පාටෙන්ම පිළිකුල්. දැන් අපි කියමු කෙස් ගහ එහෙම තිබුණා. අපි කියමු කේක වෙන මොකක් හරි අපි කියමු කොහිල නූලක් වගේ තිබුණා කියලා. එතකොට ඒක පිළිකුල් නෑ නේද එතකොට අපට? ඒ නිසා කෙස් පිළිකුල්. වර්ණ වශයෙන් පිළිකුල්. සටහන් වශයෙන්. දැන් අපි කොහිල ටිකක් එහෙම කොහිල ව්‍යංජනයක් එහෙම අනාගෙන කනකොට දැන් කරවල වෙලාවකදී වගේ අතේ දැවටුනොත් අපට හිතෙනවා කෙස් ගහක් වද්දෝ කියලා. අර සටහන වශයෙන් උත් එතකොට පිළිකුල්. අතේ දැවටුනොත් එතකොට ඒක පිළිකුල්. කෙස් ගහ දෝ කියලා හිතෙනකොට. දැන් ඉරිඟු කරලක් වගේ කනකොට අර ඒකේ රේණුවක් තිබුණොත් එමේ කෙස් ගහක් දෝ කියලා හිතුනොත් පිළිකුල්. අර සටහන වශයෙන් පිළිකුල් එතකොට. ගන්ධ ඒක ඉතින් කියන්න දෙයක් නැහැනේ. එහෙනම් ඉතින් සරසන්න ඕනේ නැහැනේ. දාස් ගණන් දීලා ඔය සරසන්නේ. මා රූපවාහිනී මාධ්‍ය වල එහෙම ටිකක් වෙලා බලාගෙන සරසලා තියෙන ඇටි. රිලා පැටවුවා ඒ කොණ්ඩේ සරසලා තියෙන ඇටි. ඒ කොහොම සැරසුවත් එතකොට පාට කරත් ඒක ගඳම තමයි එතකොට. ගඳ නැත්තම් ඉතින් පාට කරන්න සුවඳ කරන්න ඕනේ නැහනේ. ඒ නිසා ගඳයි. ලොම් ඒත් කෙස් ලොම් මේ දෙකම සමානයි එතකොට. එතකොට ඒ කෙස් පිහිටි තැන් වශයෙන් ගත්තොත් කෙස් පිහිටලා තියෙන්නේ ලේ මස් ආදිය උඩනේ. ඒත් පිළිකුල් එතකොට. දැන් මේක ඉතින් අපි කියනකොට කල්පනා වෙන්න පුළුවන්. ඉතින් ඕක මෙනෙහි කරලා ඔය විදියට ඕක මෙනෙහි කිරීම මහා උසස් තැනක් ගන්නවා විකල්පයක් උදෙසා බුද්ධ ආගමේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ඕක පුහුණු කිරීමේ පාඨමාලාවක්. ඒ නිසා ඒක වැදගත්. ඒතර ලොම් නිය දත් සම්මස් ඔක්කොම ටික මෙනෙහි කරලා යන්නට ඕනේ. ඉතින් එකක්වත් කාටවත් තර්ක කරන්න බෑ නෑ පිළිකුල් නෑ කියලා. දැන් අර අපි ගත්තොත් අර රහත් මෙහෙණින් වහන්සේ නමක ළඟට ගිහිල්ලා මේ එතුමිය බොහොම රෝමත් නිසා ඇලුම් කරනවා. මොකේටද ඇලුම් කරන්නේ කියලා හැවුවා. S2 ලස්සනයි කීවා. ගලවලා දුන්නා. අර ඇලුම තිබුණාද? අතටවත් ගන්න බෑ. එතකොට ඔය හැම කොටසකම ඕක තමයි. නමුත් ඉතින් අපි සුබ වශයෙන් ඕක කොහේ හරි අරන් තියෙනවා.
කෙස්ලොම් නියදත් සම්මස් මේ ආදී ටික එකට තියෙනකොට ඒ සමූහයේ තියෙනකොට කොහේ හරි වරද්දලා අපි සංසාරේ අරන් තියනවා නෑ අසුබ නෑ සුභයි කියලා. ලොකු වැරදීමක් කොහේ හරි වෙලා තියෙනවා. ඒ වරද තමයි තාමත් යන්නේ. ඒක ඉතින් කඩා ගන්න බුද්ධ ආගමම අවශ්‍යයි. ඇයි? කඩා ගැනීම නිසා ඒ සුභ වශයෙන් ගැනීම කඩා ගැනීම නිසා ඒක ලෞතුරා සැනසීමට හේතු වෙන වැඩසටහනක් නිසා. ඒ නිසා ඒ 32ම දැන් 32ම කියන්නේ එකක් දෙකක් කියන්නේ. එහෙම කරනවා නම් භාවනා මානසිකාරය කරන කෙනෙක් ගුරුවරයා යටතේ ඉඳගෙන එකින් එකට අරගෙන උණප කොටස් 32ම මෙනෙහි කරලා ඉස්සරහට යන්නට ඕනේ. ඉතින් ලොකු ආලෝකයක් ලැබෙනවා. ඒ නිසා ඒ ගැන එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට විස්තර කරනවා. ඉතින් උන්වහන්සේ දන්න නිසා මේ විස්තර කරනකොට හරිය පහසුවෙන් අර අරමුණු කර මනස පිරිසිදු වෙනවා, ලේ ධාතුවට බලපානවා, නිරෝගී වෙනවා. අර අපි නිකන් ගිහලා පිරිත් කියනකොට ඇඹරි ඉන්නවා වගේ නෙමෙයි. කොයි වෙලාවෙද පිරිත ඉවර වෙන්නේ කියන්නේ? එහෙම නෙමෙයි. පූර්ණ අවධානයෙන් ඉන්නේ. ඒ නිසා ඒකත් දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ආදීනව සංඥා. ආදීනව සංඥාව කියලා කියන්නේ ඉතින් කවුරුත් දන්නවනේ අසනීපකන්නේ. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, જીවහා රෝගෝ, කාය රෝග යනාදී ලැයිස්තුවක්ම තියෙන්නේ. ඒතර ඇසේ හට ගන්නා රෝගේ ආදීනවයක් නේ ආනිසංශයක්. කනේ හට ගන්නා රෝගේ ආනිසංශයක් ආදීනවයක් නේ. නැහැ හට ගන්න රෝග ඇතුළත පිටත, දිවේ හට ගන්න රෝග ඇතුළත පිටත, කයේ හට ගන්න රෝග ඇතුළත පිටත ආනිසංශයක් ආදීනවයක්. ඉතින් ආදීනව සිහි කරන්න කියලා කියවා. අනේ අපේ වෙච්ච දෙයක් ගහක් ගලක් වගේ නෑ. එහෙම නෙමෙයි. මේක ඥානවන්තව කුසල චේතනාව පහළ වෙනසේ මෙනෙහි කරන්නේ. එහෙම මෙනෙහි කරනකොට තමයි එයාගේ ඒ මානසික පවිත්‍ර කිරීම කයටත් බලපාලා නිරෝගී වෙන්නේ. ඉතින් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ඒ ඔක්කොම ටික කියාගෙන යනකොට උන්වහන්සේලා ලෙඩ වෙන්න එපා කියන, ලෙඩ නොවේවා කියන මට්ටමේ නෙමෙයි. ලෙඩේ දිහා බලන්නෙත් ලෝක ස්වභාවයේ ධර්මතාව විදිහට. ලෙඩේ දිහා බලන්නෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අර පොදු දැක්ම මතින්. ඒ නිසා ඒ විදිහට බලන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා දෙනවා. ඒ ස්වාමීන් වහන්සේ බලනවා එතකොට. මෙනෙහි කර බලනවා. පහන සංඥා. ඒක කෙලින්ම බුද්ධ ආගමේ මූලිකම හරයට බැස්සා. මූලිකම හරයට ආවා. ඒ කියන්නේ uppannං කාම විතක්කං නාධි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. හරි. කාම විතරකය කියලා කියන්නේ කාමයන් මුල් කරගෙන ඇස කන නාසය දිව ශරීරය කියන මේ ටිකට හහු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒවා කැමැති දෑ ඒ මුල් කරගෙන පහළ වෙන ලෝභ චේතන යට කරන්නට ඕනේ. නොයිවසන්නට ඕනේ. බාර නොගන්නට ඕනේ. ඒ වෙනුවට අලෝභ චේතන පහළ කරන්නට ඕනේ. ඉතින් ඕක හරි කාම විතරක කොච්චර දේවල් හරහා එනවද? ඕක ඉතින් මහා අරූප ලෝකේ දක්වා පහළ වෙනවා. එක එක්කිනාට එක එක ආකාරයට පහළ වෙනවා. කාම විතරක, ව්‍යාපාද විතරක නම් ද්වේෂය මුසු වෙච්චනේ. ඒ වෙනුවට කාම විතරකේ වෙනුවට නම් විකල්ප වශයෙන් ගන්න ඊවේ නෙක්ඛම්ම විතරක. කවර හරි භාවනා මානසිකාරය. අලෝභේ පහළ වෙනසේ. ව්‍යාපාද විතරකේ නම් තරහවනේ, මෛත්‍රී සිතක් පහළ කිරීම. විහිංසාව විතරකේ හිංසාවනේ. එනම් කරුණා විතරකය. කරුණා භාවනාවේ පූර්වාගම අවස්ථාව. ධ්‍යාන අවස්ථාව ගන්නත් පුළුවන්. අන්න ඒක මෙනෙහි කරන්න කිව්වා. එතකොට ඉතින් අර ඊට ප්‍රතිපක්ෂව අපි අකුසල චේතන යට ගිහිල්ලා ඒ විතරක අයින් වෙලා අස්තේට යනවා. ඒක තමයි කිව්වේ. එතකොට දැන් කාම විතරකාදී එන අවස්ථාව කොහොමද අපි සලකන්නේ? අපි ගත්තොත් එහෙම දැන් කාම විතරකාදී එක එක්කිනාට එක එක විදිහට එන්න පුළුවන්. දැන් කෙනෙකුට එන්න පුළුවන් ප්‍රාණඝාත ආදිය කරනකොට කාම විතරකාදී එන්න පුළුවන්. තව කෙනෙකුට ප්‍රාණඝාත ආදියක් කරන්නේ නැහැ, කන බොන ආදී දේවල් වලදී එන්න පුළුවන්. තව කෙනෙකුට ඇඳුම පැළඳුමේදී පාවිච්චියදී එන්න පුළුවන්. තව කෙනෙකුට දානමාන ආදී දෙනකොට එන්නත් පුළුවන්. ඇයි? ස්වර්ගමෝක මේ ස්වර්ගයේ සැප ප්‍රාර්ථනා කරලා එහෙම එන්නත් පුළුවන්. තව කෙනෙකුට බණ අහනකොට එන්නත් පුළුවන්. තව කෙනෙකුට පිරිත් කියනකොට අර සමහර රටවල සිල් සමාදන් කරනකොට එහෙම අර අනවශ්‍ය විදියට එහෙට මෙහෙට ඇදලා කරන්න ගියොත් ශ්‍රාවකයා පිනවන්න නමස්කාරය කියනකොට ශ්‍රාවකයා පිනවන්න නමස්කාරයෙන් අර දැන් තියෙන අර සාදු කීමක් තියෙන අලුත් විදිහක ශ්‍රාවකයා පිනවන්න. හැබැයි ශ්‍රාවකයා හරි කැමති ඒවට.
ඇයි දන්නවද? ශෘංගාර රසයකුත් දිදී එනකොට මේක නිවන් මගත් කියලා කියනකොට හරි හොඳයි නේ එහෙනම්. ඇයි ශෘංගාර රසයකුත් දෙනවා නිවන් මග කියලාත් කියනවා. මනස පිළිබඳව අඳුන නොගත්තට පස්සේ ඔය වගේ වැටීම් වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා දුරු කරන්නට ඕනේ. ඒකයි කාම විතර්ක ආදිය දුරු කිරීම. ඒ ගැන දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ගෙනහැර දක්වනවා. ඊළඟට නිරෝධ සංඥා විරාග සංඥා. ඒ නිවන් සැපේ පිළිබඳව. දැන් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ මේ දේශනාව කරනකොට රහත් වෙලාද හිටියේ නැත්තම් පෘතුග්ජනවද යටමාර්ග ඵල අවස්ථාවේද කියලා එහෙමනම් කෙලින්ම සඳහන් වෙන්නේ නැහැ. අපි ගොඩක් හෙව්වය ගැන. එහෙමනම් සඳහන් වෙන්නේ නමුත් උන්වහන්සේ කෙලින්ම රහත් වෙන පාරේ නම් හිටපු කෙනෙක්. ඒක ඍජුවම අනුගමනය කරපු උතුමන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. නිවන ගැන දන්නවා. ඒ නිසා නිවන ගැන තණ්හක්කයෝ ආදි වශයෙන් අරගෙන සඳහන් වෙන්නේ නිවන ගැන තමයි විරාග සංඥාවයි නිරෝධ සංඥාවයි තුලින් විග්‍රහ වෙන්නේ ඒ ගැන. දැන් ඒ ගැනත් මෙනෙහි කරන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට නිවන පිළිබඳව විග්‍රහ වෙන වචන නිවන පිළිබඳව විග්‍රහ වලින් වෙන වචන වලින් කියවෙන මනසට දැනෙන ස්වභාවය ආනන්ද ස්වාමීන් වහන්සේ කොහොමත්ම ප්‍රත්‍යක්ෂවම දන්නවනේ. සෝවාන් වෙලානේ හිටියේ. දැන් විස්තර කරනවා. අනික උන්වහන්සේගේ ධර්ම බහුශ්‍රృతතාව ධර්මාඥාණයෙන් ප්‍රතිපත්ති ඥාණයෙන් භාවනා ඥාණයෙන් හොඳට දන්නවා. ඒ නිසා හොඳට සරල සුගම ආකාරයෙන් උන්වහන්සේ තෝරලා දෙනවා. දැන් ඒකත් මෙනෙහි කර ඉන්නවා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒ කියන්නේ අර කාම ලෝකේ වේවා දිව්‍ය ලෝකයයි මනුලොවේ සතර පායෙහි රූප ලෝකේ වේවා රූපාවච බ්‍රහ්ම ලෝක 16ෙහි අරූප ලෝක 4ෙහි වේවා මේ ලැබෙන සැප වලට නොඇලීම. ඉතින් ලොකු වැඩක්. ඇයි අපි කැමති දේවල් වලට නොඇලී ඇලුම් කරන්න එපා කියලා කියනකොට. නමුත් අර ස්වාමීන් වහන්සේට ඒකේ ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේට ඕන තරම් තිබිලා සම්පත් උපභෝග පරිභෝග ඔක්කොම එපා කියලා උදේ කෙලපිඩක් විසි කරනවා වාගේ දාලා ගිය ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා ඒ පැත්තට ආපහු කෙලගිලින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට අර විදිහට ඔක්කොම විස්තර කරලා දෙනවා. උන්වහන්සේ දන්නවා. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා දෙනකොට ඒක ඇහෙනකොට හරි ලේසි මනසේ හිලා පිහිටවන්න. එතකොට ඒ විදිහට කාමෝපාදාන, ditthෝපාදාන, සීලාබ්බතෝපාදාන, අත්තවාදෝපාදාන. කාමෝපාදාන කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවීම සඳහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව ඇලුම් කිරීම. ඒක දැඩිසේ ගැනීම. කාමෝපාදානයි. ditthෝපාදානයි. ඒක ඉතින් මේ ඉවරයක් නැති එකක්. වැරදි විදිහට ගන්න එක අර 62ක් විදිහට තියෙන්නේ. බ්‍රහ්මජාල ධර්ම දේශනාවේ. ඉතින් ඒ විදිහට ඒකේ ගොඩක් තියෙනවා. මැව්වා කීවත් ditthෝපාදානයක්. මැරුණාට පස්සේ ඔක්කොම ඉවරයි කියවත් ditthෝපාදානය. ආත්මය දිගින් දිගට යනවා කියවත් වැරදි වැටහීම කියන එකයි. වරද නිවරදසේ ගත්තත්, නිවරද වරදසේ ගත්තත්, සරුදේ නිසරුදේ ගත්තත්, නිසරුදේ සරු වශයෙන් ගත්තත්, අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභ නිට්ටය සුඛ ආත්ම සුභ වශයෙන් ගත්තත් ඔක්කොම ඉතින් වැරදි දැක්ම කියන එක නෙමෙයි. ඒක දැඩිසේ අරන් ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් ක්‍රිස්තු භක්තිකයන්ගේ ඕක ටිකක් අඩුයි. ලංකාවේ ක්‍රිස්තු භක්තිකයන්ගේ මොකද ඒගොල්ලෝ බුද්ධ ආගමේ කට්ටිය පස්සේ පරිවර්තනය වෙච්ච කට්ටියනේ. හැබැයි ඉස්ලාම් භක්තිකයන්ගේම නම් ඕක තදටම තියෙනවා. අය මැව්වා කියන එක අය බොරුල් කරන්න බෑ. එහෙම්ම අරන් ඉන්නේ තදටම අරන් ඉන්නේ. අර ළඟදී අර පිටරටකාර කදර් ළමයේගේ බෙල්ල කැපුවා නේද? දෙවියන් වහන්සේගේ කැමැත්තනේ කියලා ඒගොල්ලෝ පිළිගන්නවලු. බලන්නකො එතකොට. දැන් අපි එහෙමනම් ඔය වෙලාවේ කියන්නේ ඒ දෙවි කෙනෙක්ගේ අරුම පුදුම කැමැතිකන් එන්නේ කියලා අපි තෝරන්නේ. නමුත් ඒගොල්ලෝ කෙලින් මේක බාර ගන්නවා. කිසිම හොඩුවාවකුත් නැහැ. ඉතින් ඒ නිසා ඒව ඔක්කොම වැරදි දැක්ම නිසා ඇතිවෙච්ච මානසික විපරීතතා. දෙක සංසන්දනය කර කර බලන්නට ඕනේ. බුද්ධ ආගම, ක්‍රිස්තු ධර්මය, හින්දු ධර්මය, ඉස්ලාම් ධර්මය සංසන්දනය කර කර බලන්නට ඕනේ. අර ඊයේ පෙරේදා සාකච්ඡාවකදී කියනවා බුද්ධ ආගමෙත් හොඳ කරන්න නරක කරන්න එපා කියන එකනේ. අපේ ආගමෙත් හොඳ කරන්න නරක කරන්න එපා කියන එක අපි ඔහොම තෝරන්න බෑ. බුද්ධ ආගම හොඳයි නරකයි තෝරන එකට වඩා එහා ගිය ධර්මයක්.
ඔහොමතෝ බුද්ධාගමට කොහෙ කරන්නද කිට්ටු කරලා. නතේන ධම්මේන සමත්ති කිංචි. මේ දහමට සමාන කරන්න දහමක් ආයේ නැහැ. එනිසා ආන්නේ විදියට මේ ditthෝපාදානෙ, සීලබ්බතෝපාදානෙ. ඒ කියන්නේ ඒක ඉතින් අර ඒ කාලේ තමයි ගොඩාක් තිබුණේ. බාල්ලෝ විදියට, හරක් විදියට පවතිනවා විමුක්තිය ලබන්න කියලා. ඉතින් ඒවා ඉතින් මේ අර දන්නේ නැහනේ. ඉතින් විමුක්තියක් ලැබෙයි කියලා හිතාගෙන සාමාන්‍යයෙන් ඒගොල්ලෝ එහෙම දෙයක් කරනවා ඉතින්. බල්ලෙක් වගේ වටේ කැරකිලා බුදියා ගන්නකොට මේක විමුක්තියට මගක් කියලා. ඉතින් හරි පොදුම අපට හිතා ගන්නත් බෑ ඒ තරම් දුර්වල උනේ කොහොමද කියලා. මං හිතනවා ඔහොම වෙන්නේ අර ඇලීම තිබීම නිසායි දුක ඇති වෙන්නේ කියන සංකල්පය ඇති කරන අපි කවකටවත් ආශාවක් කරන්නේ නැහැ කියලා අර එහෙ මට්ටමින් අරගෙන කලකිරීම නිසා ආය පාරක් උත්පත්ති වශයෙන් පැමිණීම නැති වෙයි කියලා ඕන් ඔය තියෙන අසාර්ථක ක්‍රමවේද ඇසුරු කරගෙන තමයි ඒව ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ කාලෙත් තියෙනවා කියන නමුත් ප්‍රබලව නැහැ. ප්‍රබලව නැහැ. ඒ විදිහට මේ අත්වාද උපාදාන කියන්නේ තමා කියන දේ මැත්තයි අනිත් ඒවා ඔක්කොම බොරු කියලා ගන්න එක. ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤං. මේම සස් මේක මැත්ත අනිත් බොරු කියලා ගන්න එක. ඉතින් බුද්ධ ආගම එහෙම කියනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවද මේ මම කියන ටික පමණයි අනිත් ඔක්කොම බොරු කියලා? නෑ, බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා නෑ. නේද? දැන් අප අරගොල්ලෝ ගත්තොත් එහෙම දැන් අනිත් ආගම් වල නිර්මාණවාදී කියන්නේ වැස්ස වහින්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව. පායන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව. මැරෙන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව. මරන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව. හරි වැඩක් නේ. අනිත් ඔක්කොම බොරු. දැන් ඒගොල්ලෝ අපට චෝදනා කරන්නේ අපි මේ පිළිම වඳින ඇත්තලු. හැබැයි අපි පිළිම වඳින්නේ මොකටද කියන එක තේරුම් කරගත්තා නම් හරි. එතකොට දැන් ආන්නයාට ගත්තට පස්සේ බලන්න දැන් ඒතර බුදුරජාණන් වහන්සේම දේශනා කරලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ වැස්ස වහිනවා. ඉතින් ඕක ඉතින් මේ කවුරකෝ කරන දෙයක් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ චතුරාර්ය සත්‍යය. මොකද විමුක්ති මාර්ගය ඒ නිසා. ඒක දේශනා කරලා තව ලෝකේ ඕන තරම් සත්‍ය තියෙනවා. දැන් අර උඩ තියෙන දෙයක් යටට ගුරුත්වාකර්ෂණය කියලා සත්‍යයක් හොයාගත්තේ. හරි ඇත්ත ඉතින්. ඒක බොරු කියලා බුදුරජාණන් වහන්සේ කියනවද? නැහැ. ඒ නිසා තව බුදුරජාණන් වහන්සේ මේකමයි ඇත්ත අනිත් ඔක්කොම බොරු කියලා එහෙම නැහැ කොහොමවත් දේශනා කරලා. ඒක තමයි අර සැබෑ බුද්ධිමතාගේ ස්වභාවය තමයි. එහෙම නැහැ. අවබෝධයේ වැටහීම පූර්ණ වුණාට පස්සේ ඒක තුල හේව නැහැ. ඒ බව සනාථ කරන හොඳම සාධකය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනා. ඒ නිසා අන්නේ විදිහට මේකම ඇත්තයි අනිත් ඔක්කොම බොරු කියලා ගත්තොත් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. ඒක අත්වාද උපාදානයක් වෙනවා. තමාම කියන දේ පමණක්ම ඇත්තයි අනිත් බොරු කියලා. ඊළඟට කීවේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. දැන් ඉස්සල්ලා කිව්වා අනිච්ච සංඥා කියලා. මෙතන ආයෙ කියනවා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. වෙනස එතන ගත්තේ මේ අනිච්ච සංඥා කියලා ගත්තේ සත්වය සම්බන්ධ කරලා. මෙතන ගන්නෙ සචේතනික අචේතනික සියල්ලම සම්බන්ධ කරලා තමයි මෙතන ගන්නෙ. අර සබ්බ සංඛාරේසු කර්මාදී ප්‍රත්‍යයන් හටගත්තු හැම දෙයකම පවතින අනිත්‍යතාව. ඕන් ඔය කාරණා ටික තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අනුදැන වදාළ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන්න කියලා. ඉතින් පූර්ණ වශයෙන් මෙතන තියෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව හේතුඵල ධර්මතාව පිළිබඳව පරිපූර්ණ විග්‍රහයක්. ගැඹුරුම විග්‍රහයක්. ඒ නිසා ඒවා අපේ ජීවිතවලින් දැකීම සඳහා අපි උත්සාහවත් වීමට අවශ්‍ය කරන පදනම සකස් කිරීම වශයෙන් තමයි මේ ධර්ම දේශනා මතු කර කර මේ දෙන්නේ. ඒවා මේ ලෙඩ වෙච්ච වෙලාවට ඇවිල්ලා කියන ඒවා පමණක් නෙමෙයි. හැමදාටම පාවිච්චි කරන්න තියෙන ධර්ම කොටස්. ඒ නිසා ওই ධර්ම කොටස් ටික ජීවිතයට බද්ධ කරගෙන ජීවිතයේ ඒ දැක්මෙන් දැකීමට අවශ්‍ය කරන මානසික පසුබිම සකස් කිරීමෙහිලා සියලු දෙනා උත්සුක වෙත්වායි කියලා ආරාධනා කිරීමට කැමති වෙනවා. බණ කියනකොට, බණ ඇහෙනකොට ඔබෙත් මගෙත් හිත්වල පහළ වෙච්ච කුසල චේතනා සමුදාය මේ මඟ කියෝ මේ දෙසුම කළ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී අසීමිත ගුණයන්ට බුද්ධ පූජා උපහාරයක් වේවා කියලා උපහාර පවත්වනවා. දැන් ධර්ම දේශනාවේ උතුම් ධර්ම දානමය කුසලයේ කොටස්කරුවන් පිළිබඳව
මතක් කරනවා. රඹාව වැවපාර මෛත්‍රීගම පඩිකාර මඩුව පදිංචි සන්ධ්‍යා කුමාරි හේරත් මෙනවිය සහ මව සහ පවුලේ සියලු දෙනා. උතුම් පැතුම් ගොඩක් තියෙනවා. පියාණන් වහන්සේ වෙන බන්දුල පද්මසිරි බණ්ඩාර, අත්තාවන එම් වන්නිහාමි, බාප්පා වන පී.බී. හේරත්, අත්තම්මා වන එම් උක්කු අම්මා, අත්තා හේරත් බණ්ඩා, මාමාණ්ඩිය වන එච්.බී. දිසානායක ඇතුළු සංසාරගත සියලුම මළගිය ඥාතීන්ට මේ ධර්මශ්‍රවණ, මේ ධර්මදේශනා, මේ ධර්මදානමය කුසලය සියතින් කරගන්නා හා සමානව අත්පත් වේවා. ඒ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් වේවා කියලා බලාපොරොත්තු වෙන අදිෂ්ඨාන කරන්න. එමෙන්ම සුජීවත්ව සිටින මව, නැන්දා, බාප්පා, සහෝදර සහෝදරයන් ඇතුළු සියලුම ඥාතීන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත්, සහෝදර සහෝදරියන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිසත්, සන්ධ්‍යා කුමාරී හේරත් මෙනවියගේ එකම බලාපොරොත්තුව මේ සියලුම කෙලෙස් දුරු කිරීමෙන් මහානදම් පුරමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස උතුම් පැතුමක් තියෙනවා. එසේම වේවා. එමෙන්ම වෛද්‍ය තියඩෝරා මුණසිංහ ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කිරීමටත්, ඩිස්නා ජීවනීට ලැබීමට ඉන්න කුළුඳුල් දරුවාට ආශිර්වාද කිරීමටත්, දේශක වූ මට ආශිර්වාද කිරීමටත්, මේ ධර්ම සංනිවේදනයේ ප්‍රතාපවත් ශක්තිය වූ අපේ කල්යාණ මිත්‍ර කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට ඇතුළු කොට ස්වාමින් වහන්සේලාටත් කාර්ය මණ්ඩලයේ දරුවන්ටත් ආශිර්වාද කිරීමට මෙන්ම රටවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමටත්, සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු. ඒ සියලු පැතුම් සඵල වේවා, ඉෂ්ට සිද්ධ වේවා. හිතවත් මැදහත්තා හිතවත් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කිරීමට එම දුවනිය බලාපොරොත්තු වෙනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සියලු සත්වයනගේ හිතසුව සදනු පිණිස අද දවසේදී ධර්මානුශාසනාව පවත්වා වදාළ මිහිරිගම බෝතලේ කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ සසුන් කෙත ධර්මයෙන් පෝෂණය කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. සුපින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.